අයිබෝවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝම පිළිගන්නවා professionalcourses.lk කියන වෙබ් අඩවියට පුතේ වෘත්ති අධ්‍යාපනයේ ගොඩක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දූ පුතාලා තමයි අපිත් එක්ක අද එකතු වෙන්නේ අප වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ සහ එතනින් එහාට ශිල්පී ආයතන සහ විවිධ AAT වෙන්න පුළුවන් CA CMA බැංකින් මේ කියන සෑම පාඨමාලාවකටම අදාළව අපි ඔයගොල්ලොන්ට ඉගැන්වීම් සිද්ධ කරනවා ඒ වෘත්තීය පාඨමාලාවල විභාගවලට ඔයාව ඉදිරිපත් කරන්න. එතකොට ඒ වෙනුවෙන් පවත්වන එක් වෘත්තීය විභාගයක් තමයි මේ AAT කියන්නේ. ඒකේ පළවෙනි අදියර හදාරීම සඳහා තමයි ඔයගොල්ලෝ අපිත් එක්ක අද මේ එකතු වෙන්නේ. එතකොට මේ පාඨමාලාව ලංකාවේ ප්‍රථම වතාවට තමයි පුතේ හෝල් ක්ලාස් එකකින් නිදිලා මේ වෘත්තීය පාඨමාලාව ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමේ ක්‍රමවේදය ආරම්භ වෙන්නේ. ඒක අපි සතුටු වෙනවා අපිට ඒ වෙනුවෙන් වෙබ්සයිට් එකක් ආරම්භ කරලා අපිට ඒක සාර්ථකව කරගෙන යාමට හැකියවීම පිළිබඳව ප්‍රථම වතාවට ආරම්භ වුණ දෙයක් විදිහට ඒ වගේම සාමාන්‍ය පන්තියකට ගිහිල්ලා වෘත්තීය පාඨමාලාවක් ඉගෙන ගන්නවට වඩා වැඩි ප්‍රතිලාභ රාශියක් අපිට මේකේ ලබා ගන්න පුළුවන්. හේතුව මේ විභාගවලට මුහුණ දෙන්න ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ වෘත්තීය ආයතන වලට මුදල් ගෙවන්න. මුදල් ගෙවලා තමයි ඔයගොල්ලෝ මේ විභාග වලට පෙනී සිටින්නේ. එතකොට ඔයගොල්ලෝ ගෙවන මුදලට ඔයගොල්ලෝ විභාගයේ අසමත් වුවහොත් ඔබට යලි පන්ති සඳහා සහභාගී වෙන්න වෙනවා. ඉතින් ආයේ මුදල් ගෙවාගෙන මේ වෘත්තීය පාඨමාලා පවත්වන ආයතන වලට පන්ති යන්න සිද්ධ වෙනවා. මමත් මේ පාඨමාලාවල වෘත්තිමය වශයෙන් දේශකවරයෙක් විදිහට සහභාගී වෙනවා. එයින් ලද අත්දැකීම් වලින් මට පෙනී ගියා බොහෝ ළමයිට මේ පන්ති සඳහා නැත්නම් වෘත්තීය විභාග වෙනුවෙන් පවත්වන පන්ති සඳහා සහභාගී වෙන්න බෑ. හේතු වෙලා තියෙන්නේ A level class වලට යනකොට එයාට A level class එක දවසමයි වෘත්තීය විභාග පාඨමාලාවක් පවත්වන්නේ. සතිය දවස්වල යන්න බෑ පාසල්, සතියන්ත යන්න බෑ A level පන්ති. ඉතින් එයා වෘත්තීය පාඨමාලාව අතහරිනවා. ඒ නිසා එතන එක ප්‍රශ්නයක් තිබුණා. ළමයි පාඨමාලාව වලට සහභාගී වෙන්නේ නැහැ. අතහැරෙනවා. දෙවෙනි එක කොච්චර සාමාන්‍ය පන්තියකදී හෝල් ක්ලාස් එකකදී ඉගෙන ගත්තාද එක අවස්ථාවයි පුතේ. කොච්චර ගුරුවරයා විල එක කියලා දුන්නත් එක අවස්ථාව යලි එක ප්‍රයෝජනයට ගන්න හැකියාවක් නැහැ. හැබැයි අප වෙබ්සයිට් එක ඇතුළේ වාට පුළුවන් ඔයාගේ පන්ති ගාස්තු ගෙවලානේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අපි ඔයාට අවස්ථාව දෙනවා. ඒ මාසෙ තුල උගන්වන ඕනම කොටසක් ඒ පාඩමට අදාළ ඕනම වීඩියෝවක් ඔබ අපිට දැනුම් දෙන්න ඕනේ. අපිට අවස්ථා සාමාන්‍යයෙන් දෙකක් දෙනවා නැරඹීමට. ඒ අවස්ථා දෙකක් නරඹලා ඔබට ඒත් මදි මට තව මේක ඉගෙන ගන්න ඕනි කියලා හිතෙනවා නම් ඔබ අපිට ඒ දැනුම් දෙන්න. ඔබට දීලා තියෙනවා නමක් යුසර්නේම් එකක්. ඔබ එකෙන් අපිව දැනුවත් කරන්න. මම මෙන්න මේ අහවල මට මේ අහවල් පාඩමේ අහවල් දවසේ තිබුණ පාඩම ඉගෙනු වීඩියෝ ක්ලිප් එක මට ආයෙ බලන්න ඕනි කියලා. එතකොට අපි ඔයාට ආයෙ අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා මේක එකම වීඩියෝ 100 වතාවක් වුණත් ඔයාට නැරඹීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් යලි මුදල් අය කිරීම ඒ කිසිවක් නැහැ. ඒ මාසෙට අදාළ වීඩියෝ ඒ මාසෙ තුල ඔයාට ඇතිතරම් ඒකට අරපන්න පුළුවන්. ඒ වගේමයි විභාගයට අවසාන දවස වෙනකොට අපි විෂය නිර්දේශය සමස්ත ඉවර කරලා ඒවට අදාළ පාස් පේපර් සාකච්ඡා කරලා ඔයා සම්පූර්ණ විභාගයට සූදානම් කරනවා. ඒ වගේම විභාගයට පෙර දවසේ ඔයාට අපි අවස්ථාව දෙනවා සමස්ත පාඨමාලාව තුල උගන්වපු ඒ විභාගයේ තියෙන්නේ හෙටනම් accounts තියෙන්නේ අද ඔයාට අපි අවස්ථාව දෙනවා පැය 12ක විතර කාලයක් දෙනවා ඒ සමස්ත accounts වලට අදාළ වීඩියෝ ක්ලිප් ටික නරඹන්න. සම්පූර්ණ වීඩියෝ නැතත් අවශ්‍ය කොටස් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු කොටස් ඔයාට ඒ කැමති පාඩම් වල ඔයාට අමාරු පාඩම් තියෙනවා ඒ පාඩම් යලි නැරඹීමේ හැකියාව ලැබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙහිම වෘත්තීය පාඨමාලාවක් මේ විදියට ළමයිගේ අතට ගෙනල්ලා දෙන්නේ. ඒ නිසා මේක නිදහසේ ඔයාට තනියම ඉගෙන ගන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන හොඳ වෘත්තීය සුසුකම් සකස් කරගැනීම ඔයාට හොඳ වෘත්තීය අධ්‍යාපනයක් වෘත්තීය සුසුකම් ටිකක් ඔයාට එකතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ මුලින්ම කියන්න ඕනේ
තවත් කරුණක් තියෙනවා. ඒ තමයි ඔයා තාමත් AAT ආයතනයේ ලියාපදිංචි නොවු පුතෙක් නම් ඔයා සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ 31 වෙනිදාට කලින් කියලා අපි කියන්නේ ඔයා ගිහිල්ලා ඔයාගේ දිස්ත්‍රික්කයේ තියෙනවා AAT ශාඛාව සෑම දිස්ත්‍රික්කෙම තියෙනවා. ඒ ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ලියාපදිංචිය ගන්න AAT ආයතන. ඔයා ආයතනයේ AAT ලියාපදිංචිය අරගෙන ඔයාට ඒක ලැබෙනවා. ඊට පස්සේ AAT ආයතනයෙන් පවතුණු විභාග සඳහා ඔයාට මුහුණ දෙන්න ඒගොල්ලෝ අවසර දෙනවා. ඒ නිසා ඔබ කොච්චර අපේ පන්ති වලට සහභාගී වුණත් වැඩක් නැහැ. අපි පන්ති පවත්වන ආයතනයක් විතරයි. හැබැයි ඔයා වෘත්ති ආයතනයෙන් වෙනම අවසර ගන්න ඕනේ විභාගයට පෙනී සිටින්න. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම සිදු කරගන්න. රයිට්. එතකොට පුතේ ඔයාලට මේ AAT පළමු අධීරය යටතේ විෂයන් 4ක් තියෙනවා. එකක් accounts ටික. ගිණුම් කරන විෂය. අනිත් එක ආර්ථික විද්‍යාව විෂය. අනිත් එක ව්‍යාපාර අධ්‍යයන විෂය. අනිත් එක ව්‍යාපාර ගණිතය සහ නැත්නම් ගණිතය සහ ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය. එතකොට පුතේ ගිණුම්කරණය කියන විෂය අපි උගන්වනවා උසස් පෙළ විෂය නිර්දේශයේ භාගයකටත් වඩා. උසස් පෙළ විෂය නිර්දේශයේ භාගයක් විතර අපි උගන්වනවා. ඒ කියන්නේ මුල ටික අනිවාර්යෙන් උඩටම ඉගෙන ගන්න වෙනවා. අපි උගන්වන ඒක උසස් පෙළට හරි ලේසියි. ඒක උසස් පෙළ ඉගෙන ගන්න ලේසියි. ව්‍යාපාර අධ්‍යයනයේ උසස් පෙළ විෂය නිර්දේශයේ භාගයක් විතර උගන්වනවා. එතකොට ඒකත් ලේසි උසස් පෙළට. ආර්ථික විද්‍යාව උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂයෙන් 4න් 3ක් විතර අපි AAT එක ඇතුලේ උගන්වනවා. මේ පළවෙනි විෂය පළවෙනි අධීරය යටතේ. එනිසා උසස් පෙළ කොමර්ස් කරන පුතෙක් නම් එයාට මේ විෂයන් තුන හරිම වැදගත් වෙනවා. ඒකයි අපි කියන්නේ AAT කරන අය ලේසියෙන්ම කැම්පස් යනවා කියලා. එනිසා මේක හොඳ දෙයක්. මේක අකණ්ඩව කරන්න. පළවෙනි අධීරයෙන් නතර කරන්න එපා. දෙවෙනි අධීරයත් ලියන්න. තුන්වෙනි අධීරයත් ලියන්න. ඔයාලට මේක ජයග්‍රහීව අවසන් කරන්න හැකියාව ලැබෙනවා. පිළිවෙලට යන්න කිසිම ප්‍රශ්න නැතුව. ඔයාලට උසස් පෙළ විභාගය වෙනකොට AAT තුන්වෙනි අධීරයත් අවසන් කරලාම යන්න පුළුවන්. right. එහෙනම් මම අදිනවා ගිණුම්කරණය හඳුන්වන්න. මේක ඇත්තටම ගිණුම්කරණය හඳුන්වනවා කියනකොට මේක ඔයාලා උසස් පෙළ පන්ති වල ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේක අද මේ එක දවසකින් එක වීඩියෝ ක්ලිප් එකකින් අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන්. ඒ නිසා අපි බලමු ඔයා මතක් කරගන්න මේ ගිණුම්කරණය හැඳින්වීම ඔයා දන්න ඒවාම තමයි උගන්වන්න යන්නේ. ගිණුම්කරණය හැඳින්වීම කියනකොට ගිණුම්කරණයක් බිහි වෙන්නේ ඇයි පුතේ? ගිණුම්කරණයක් බිහි වෙන්නේ ඇයි කියලා කිව්වොත් ඕනම පුද්ගලයෙක්ට නැත්නම් රාජ්‍ය ආයතනයකට නැත්නම් සමාජ සංවිධානයකට යම්කිසි අරමුණක් තියෙනවා. නැත්නම් අරමුණු ගොඩක් තියෙනවා. අපි දන්නවා ලාභ ලැබීමේ අරමුණක් තියෙනවා. සමාජ සුබ සාධන අරමුණු තියෙනවා. මේ වගේ එක අරමුණක් හෝ අරමුණු ගොඩක් තියෙනවා. මෙන්න මේ අරමුණු ළඟා කරගන්න නැත්නම් අරමුණු වලට ළඟා වෙන්න ඒගොල්ලෝ ගාව තියෙන සීමිත සම්පත් ඒගොල්ලෝ භාවිතා කරන්නේ. සීමිත සම්පත් භාවිතා කරලා ඒගොල්ලෝ අර අරමුණු වලට ළඟා වෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒ සීමිත සම්පත් පරිහරණය පිළිබඳව අරමුණු වලට ළඟා වීම පිළිබඳව ඒ පාර්ශවයන්ට තොරතුරු ඕන කරනවා. එනිසා අපි කියනවා ගිණුම්කරණයෙන් කරන්නේ මේ ව්‍යාපාරය පිළිබඳව හොයලා බලන නැත්නම් ව්‍යාපාරයේ අරමුණට ළඟා වෙන්න උත්සාහ කරද්දී ඒ උවමනා කරන තීන්දුව తీරන ගන්න උවමනා කරන තොරතුරු හදලා නැත්නම් පිළියෙල කරලා ඒගොල්ලොන්ට සපයන එක තමයි පුතේ අපි මේ ගිණුම්කරණයෙන් කරන්නේ. එතකොට පුතේ මේ සීමිත සම්පත් අපි කියන සීමා සහිත සම්පත් මේ වගේ වැඩ අරගෙන මේ ව්‍යාපාර තමන්ගේ අරමුණු ඉටු කරගන්නනේ හදන්නේ. එතකොට අපි මේ ගිණුම් කරන ඒකකයක් සතුව පවතින සම්පත් මොනවද? අපි කියන්නේ සීමිත සම්පත්. මේ සීමිත සම්පත් කියන්නේ මොනවද කියන එක අපිට මෙහෙම ආකෘතියකින් ගොඩනගන්න පුළුවන්. මේක ලෝකේ හරි ජනප්‍රිය ආකෘතියක්. මේකට අපි කියන පුතේ 5M කියලා කියනවා. 5M. සමහර අය කියන 5MS කියලා කියනවා. මේ 5MS කියන්නේ භාවිතා කරන සම්පත් වර්ග පහක් ගැන කියන්නේ. එකක් තමයි පුතේ ශ්‍රමය. ශ්‍රමය කියනවා. ඒ කියන්නේ අපි කියනවා මෙන් කියලා. ශ්‍රමය. මොකද අපිට සම්පතක් විදියට ශ්‍රමය ඕනේ ව්‍යාපාර කරන්න. ඒක සම්පත. ඒ ශ්‍රමයෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ අපේ ව්‍යාපාරයේ අරමුණට අපි ළඟා වෙන්න. ඒක අපි හොඳටම දන්නා දෙයක්. ඊළඟ එක පුතේ අපි ඊළඟ එක විදියට පෙන්නනවා යන්ත්‍ර එහෙම නැත්නම් උපකරණ කියන එක. අපි කියනවා මැෂිනරි කියලා. මැෂින් ටික. යන්ත්‍ර නැත්නම් උපකරණ ටික.
අපිට මෙයාවත් ඕනි ව්‍යාපාරය කරගන්න. අපි ඔකට කියන සමහර කෙනෙක් ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනය. හැබැයි ඔයාට මතකද ඔයා A level BS වල ප්‍රාග්ධනය කියලා ඉගෙන ගත්තට ඔය ප්‍රාග්ධනය කියලා එදා කිව්වේ මේ මුදල් වලටම නෙමෙයි. අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ ඒක මිනිසා විසින් දැනටමත් සකස් කරලා තියෙන දෙයකට ප්‍රාග්ධනය කියනවා. ඉතින් යන්ත්‍ර කියන්නේ එහෙම දෙයක්. මිනිස්සු දැනට හදලා තියෙන දෙයක්. ඒ වගේම තුන්වෙනි එක විදියට අපි ගන්නවා මුදල්. අපි කියනවා money කියලා පුතේ. money මුදල්. ඒක තුන්වෙනි. ඒකත් අපි භාවිතයට ගන්නවා සීමිත සම්පතක් විදියට. දැන් ශ්‍රමය, යන්ත්‍රෝපකරණ, මුදල්, මේ යන්ත්‍රෝපකරණ කියන එක යටතර මෝටර රථ පවා එනවා මගේ පුතේ. මේවා එකක්වත් මේ අසීමිතව නැහැ අපිට. අසීමිතව නැහැ. මේ හැම එකක්ම අපිට සීමා සහිතයි. සීමිත සම්පත්. අපි කියනවා ශ්‍රමය, යන්ත්‍රෝපකරණ, මුදල් කියලා අපි කියනවා. ඊට පස්සේ තව එකක් තමයි පුතේ අපි කියන මේ ක්‍රම කියන එක. ක්‍රම නැත්නම් අපි කියනවා මෙතඩ් එකක් තියෙනවා. ක්‍රමයක්. හොඳ ක්‍රමවේදයක් තියෙනවා. අපි කියන්නේ ප්ලෑන් එකක් තියෙනවා. හොඳ ක්‍රමයක් සැලසුමක් තියෙනවා නම් තමයි අපිට ව්‍යාපාරය සාර්ථකව කරන්න පුළුවන්. ඔයාලා ඉස්සරහට ඒක ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ පුතේ සමහර ව්‍යාපාරවලට අපි කියන්නේ මෙලෝ සැලැස්මක් නැහැ. ඒ කියන්නේ මෙලෝ ක්‍රමවේදයක් නැහැ කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ක්‍රමයක් නැති ව්‍යාපාරයකට තමන්ගේ අර අරමුණට ළඟා වෙන්න හැකියාවක් නැහැ පුතේ. එහෙනම් අපි කියනවා හොඳ ක්‍රමයක් තියෙනවා. හොඳ ක්‍රමයක් තිබුණොත් අපිට පහසුවෙන්ම අපිට ඒ අරමුණට ළඟා වෙන්න හැකියාව තියෙනවා. ක්‍රමයක් නැති තැන අපිට ඒ ඉලක්කයට යන්න බැහැ කියලායි අපි කියන්නේ. ඒ නිසා හතරවෙනි එක විදියට අපි පෙන්නනවා ක්‍රම මෙතඩ් එකක් තියෙනවා. ඒ වගේම පස්වෙනි එක විදියට අපි ගන්නවා පුතේ ද්‍රව්‍ය. ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ අපි කියන්නේ මැටීරියල් කියලා. මැටීරියල්ස් ද්‍රව්‍ය. ඒ කියන්නේ ව්‍යාපාරික සීමිත සම්පත් විදියට අපි හඳුන්වනවා මේ 5MS කියන එක. M අකුරු 5කින් පටන් ගන්න නිසායි 5MS කියන්නේ. ශ්‍රමය, යන්ත්‍රව, මුදල්, ක්‍රම, ද්‍රව්‍ය. මේවා මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මේ තමයි ලෝකේ ඊටාම සුප්‍රසිද්ධ නැත්නම් ප්‍රචලිතම ක්‍රමය. ගොඩක් අය සීමිත සම්පත් හඳුන්වන්නේ මෙහෙම. හැබැයි උසස් පෙළදී සීමිත සම්පත කියන එක හඳුන්වන්නේ කොහොමද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ශ්‍රමයේ ඉන්නවා ක්‍රම කියලා කියන්නේ පුතේ ව්‍යවසායකත්වයට. ශ්‍රමයම තමයි එතනත්. භූමිය කියලා කියන්නේ මෙන්න මේ ද්‍රව්‍ය වලට අපි කියනවා භූමිය කියලා මැටීරියල් එකක් ඒක. ඊට පස්සේ ප්‍රාග්ධනය කියන්නේ යන්ත්‍රෝපකරණ සහ මුදල් වලට. එතකොට ඔයා ඉගෙන ගන්න භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන්නේ මේ කියන 5MS එක ඇතුලේ තියෙන්නේ ඒවම තමයි. හැබැයි විවිධ නම් වල. මේකේ ප්‍රචලිතම ක්‍රමය තමයි මේක. සුප්‍රසිද්ධ. ලංකාව ඇතුලේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හරි. එතකොට පුතේ මෙන්න මේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා ව්‍යාපාරවල ගිණුම්කරණය කරනවා. ගිණුම්කරණයේදී පුළුවන් අපිට මෙන්න මේ සීමිත සම්පත්ව ප්‍රයෝජනයට ගනිමින් ඒ ව්‍යාපාරයේ අදාළ අරමුණට ළඟා වුණාද ළඟා නොවුණාද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපි දන්නවා අපි ගාව එකට අවශ්‍ය තොරතුරු තියෙනවා කියලා. එතන මගේ පුතේ අපි ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක යම්කිසි තොරතුරක් දැනගන්න ඕන නම් ඒ තොරතුර උවමනා කරන පාර්ශවයට එහෙම නැත්නම් ඒ තොරතුර උවමනා කරන පුද්ගලයාට ඒ උවමනා කරන තොරතුර පිළියෙල කරලා දෙන ක්‍රමවේදයකට අපි කියනවා ගිණුම්කරණය කියලා. මේක ලෝක ප්‍රසිද්ධ හැමෝම පිළිගත්ත තර්ක විතර්ක මැද්දේ ගොඩ නැගුණ විෂයක් තමයි ගිණුම්කරණය කියන එක. ලංකාවේ නම් 50ක් මගින්ම අනිවාර්ය කරලා තියෙනවා සමහර ව්‍යාපාරවලට මේක අනුගමනය කිරීම අනිවාර්යමයි කියලා. ඒ නිසා සෑම රටකම මේ වගේ නීති රීති අනපනත් ගෙනල්ලා තියෙනවා ගිණුම්කරණය අනිවාර්ය කරලා. ඒ නිසා මේක හරි හොඳ ලස්සන විෂයක්. මේක ඉගෙන ගත්තොත් ජීවිතේට ගොඩක් දේවල් පෞද්ගලික ජීවිතයටත් නගා කරගන්න පුළුවන්.
එනිසා මතක තියාගන්න මෙන්න මේ වගේ සීමිත සම්පත් තියෙනවා. මේ සීමිත සම්පත් වෙනුවෙන් අපි ගිණුම්කරණය කරනවා. ඒතර ඔයාට දෙන නිබන්ධනේ මෙන්න මේ කොටස් ඔයාට ඌමනා වෙනවා. ඔයාගේ නිබන්ධනේ මේ කොටස් ඔයාට ලියන්න වෙනවා. හිස්තැන් සම්පූර්ණ කරන්න වෙනවා. පළවෙනි පිටුවේම තියෙනවා හිස්තැන් සම්පූර්ණ කරන්න 5ms කියලා. ඔයාට මේ ටික දාලා සම්පූර්ණ කරන්න වෙනවා. ඒ නිසා නිකන් බලන් ඉන්න එපා. ඔයා කොලයක් අතට අරගෙන මොකද ඔයාට නිබන්ධනේ හම්බෙන්නේ PDF එකක් විදිය නිසා. ඔයා කොලයක් අතට අරගෙන මේ ටික ලියා ගන්න මේ තමයි 5ms ටික. ඔයාට නිබන්ධනේ කියවනකොට 5ms හම්බ වෙවි. එතෙන්ට මේ ටික ඔයා ඇතුළත් කරගන්න ඕන නිසා වෙනම කොලයක පිළිවෙලට ලස්සනට ලියා ගන්න 5ms තමයි මේ තියෙන්නේ. ඔයාට ලියන්න ඕන ටික මම දෙනවා. ඊට පස්සේ මම යනවා අලුත් දෙයකට. ඒ තමයි පුතේ ව්‍යාපාර මේ ගිණුම්කරණය කරනකොට කොහොමද ගිණුම්කරණය කරන්නේ? අපි දන්නවා ගිණුම්කරණය කරද්දි පුතේ අපි ගාව තියෙනවා ගිණුම්කරණය කරන ක්‍රියාවලියක් කියලා එකක්. අපි හොඳටම ඉගෙනගෙන තියෙනවානේ. යම්කිසි දත්ත ටිකක් තොරතුරු බවට පත් කරන ක්‍රියාවලියක් අපේ ගිණුම්කරණයේ තියෙනවා. අපේ ක්‍රියාවලියක් තියෙනවා. අපි කියන්නේ මොකද්ද? මුලින්ම ගනුදෙනුවා සිද්ධි හඳුනා ගැනීම සහ මැනීම කරන්න ඕන. මුලින්ම ගනුදෙනුවා සිද්ධි හඳුනා ගැනීම සහ මැනීම කරන්න ඕන. ඊට පස්සේ ඒවා රැස් කිරීම කරන්න ඕන. රැස් කිරීම කරන්න ඕන. රැස් කරනවා සටහන් කිරීම කියන එක කරගන්න ඕන. රැස් කිරීම සහ සටහන් කිරීම. ඊට පස්සේ ඒවා වර්ග කරලා ඒවා සාරාංශ කරන්න ඕනේ. වර්ග කරලා සාරාංශ කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඒවා විශ්ලේෂණයකට භාජනය කරනවා. විශ්ලේෂණයකට භාජනය කරනවා. ඊට පස්සේ අපි ඒවා අර්ථකථනය කරලා අවසානයේ අපි sannivedanaya කරනවා. කාටද sannivedanaya කරන්නේ? අර පාර්ශ්වයන් වලට. කාටද? පුද්ගලයින්ට, ව්‍යාපාරවලට, රජයට, සමස්ත ජාතියට අපි මේ විදියට sannivedanaya කරනවා. එතකොට පුතේ මේ ව්‍යාපාරවල පවතින ගිණුම්කරණ ඒකක කිව්වම අපි ගිණුම්කරණ ඒකක වෙනුවෙන් ගිණුම්කරණය කරන්නේ. කවුරු හරි යවුවොත් ඔයා ගිණුම්කරණය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා අපි කියනවා එයා ගිණුම්කරණය කරන්නේ ඒකකයක් වෙනුවෙන් කියලා. එතකොට මගේ පුතේ ගිණුම්කරණ ඒකකයක් කියනකොට අපි දැනගන්න ඕන ගිණුම්කරණ ඒකකය කියන්නේ අපි ගිණුම්කරණය කරන කොටස. අපි ඒ වෙනුවෙන් තමයි ගිණුම්කරණය කරන්නේ. ගිණුම්කරණ ඒකක කිව්වම ගිණුම්කරණ ඒකක කිහිපයක්ම තියෙනවා. එකක් පුතේ පුද්ගල ගිණුම්කරණය. එකක් පුද්ගල ගිණුම්කරණය. පුද්ගල ගිණුම්කරණය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් වෙනුවෙනුයි අපි ගිණුම්කරණය කරන්නේ. දෙවෙනි එක ව්‍යාපාරික ගිණුම්කරණය. ව්‍යාපාරික ගිණුම්කරණය කියලා කියන්නේ පුතේ අපි යම්කිසි ව්‍යාපාරයක් වෙනුවෙන් තමයි ගිණුම්කරණය කරන්නේ. පුද්ගලයක් නෙමෙයි තොර ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒකකේ ව්‍යාපාරය. තුන්වෙනි එක පුතේ රාජ්‍ය ගිණුම්කරණය. ඔය රජයේ ඉන්න සේවකයෝ ගිණුම්කරණය කරන්නේ සමස්ත රජයේ වෙනුවෙන්. රාජ්‍ය ගිණුම්කරණය. එතකොට යාගේ ඒකකය රජයේ වෙලා තියෙනවා. අවසාන එක හතර පුතේ ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය කියන්නේ සමස්ත ජාතිය වෙනුවෙන් අපි ගිණුම්කරණය කරන්නේ. දැන් ඒකක කීයක් ආවද? හතරක් ආවා. මේ තමයි පුතේ ප්‍රචලිතම සාමාන්‍යයෙන් පවතින හොඳම සාමාන්‍යයෙන් පවතින හොඳම ඒකක හතර තමයි ඔය. මොනවද? පුද්ගල, ව්‍යාපාර, පුද්ගල තියෙනවා, ව්‍යාපාර තියෙනවා, රාජ්‍ය තියෙනවා, ඊට පස්සේ ජාතික තියෙනවා. පුද්ගල තියෙනවා, ව්‍යාපාර තියෙනවා, ඊට පස්සේ රාජ්‍ය තියෙනවා, ඊට පස්සේ ජාතික තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඔය තමයි ගිණුම්කරණ ඒකක කියලා කියන්නේ ඔය ටිකට. විභාගයේ අහනවා මේ. හොඳේ. මේට අමතරව තව ඒකකයක් අපි කියනවා පස්වෙනි එකක් විදිහට. මේක ඉගෙන ගන්නවා අඩුයි අපි මෙහෙමම හඳුන්වනවා. නමුත් දැනගෙන ඉන්න. සමාජීය ගිණුම්කරණය. සමාජීය. ඒ කියන්නේ එයා සමාජ වෙනුවෙන් තමයි ගිණුම්කරණය කරන්නේ. ඒතකොට ඒකක කීයක් සම්පූර්ණ දැන් තියෙනවද? 5ක් තියෙනවා. මේ කළු පාටින් තියෙන 4 අපි දැනගෙනම ඉන්න ඕනේ. හැබැයි පස්වෙනියත් දැනගෙන ඉන්න. හැබැයි මේක විභාගයේ ලියන්න උවමනා වෙන්නේ නැති වෙවි. හැබැයි උවමනා වෙන තැනක් තිබුණොත් ඔයාට ලියන්න වෙනවා. යම්කිසි පුද්ගලයෙක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා, යම්කිසි ව්‍යාපාරයක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා, යම්කිසි රාජ්‍යයක් වෙනුවෙන් ගිණුම්කරණය කරනවා. මෙතන ඒකකය වෙනුවෙන් සමස්ත ජාතිය, මෙතන ඒකකය උනේ සමාජය. එහෙනම් ඔන්න
ගිනුම් කරන එකක කිහිපය ඔය තියෙන්නේ. right. ඊට පස්සේ මං එනවා තවත් මාතෘකාවකට. ඔයාගේ නිබන්ධනයේ තියෙනවා මෙන්න මෙහෙම ගැලීම් සටහනක්. මේක සම්පූර්ණ කරගන්න ඕනේ. ඒකේ හඳුනා ගැනීම සහ මැනීම තමයි උඩටම එන්න ඕනේ. අන්න කොලයක් අරන් ලියා ගන්න පුතේ. උඩටම එන්නේ හඳුනා ගැනීම සහ මැනීම. ක්‍රියාවලිය කියන්නේ ගිනුම් කරන. උඩටම එන්නේ හඳුනා ගැනීම සහ මැනීම. පහළට ඊතලයක් ඇවිල්ලා දෙවෙනි කොටුවට එන්නේ රැස් කිරීම සහ සටහන් කිරීම. 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 තුන්වෙනි කොටුවට එන්නේ පහළට ආපහු තුන්වෙනි කොටුව වර්ග කිරීම සහ සාරාංශ කිරීම. 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 ඊළඟ කොටුවට එන්නේ පුතේ. ඊළඟ කොටුවට එන්නේ ඊළඟ එක විශ්ලේෂණය කිරීම. විශ්ලේෂණය කිරීම. ඊළඟ එක අර්ථකථනය කිරීම. අර්ථකථනය. විශ්ලේෂණයෙන් පස්සේ පහළ එක අර්ථකථනය. අර්ථකථනයෙන් පස්සේ පහළ එක සංනිවේදනය. සංනිවේදනය. ඊට පස්සේ සංනිවේදනයේට දෙපැත්තෙන් දෙන්නෙක් එකතු වෙනවා මෙහෙම දෙක. ඒකට දාන්න ඕන මෙන්න මේ ඒකක 4. එකක් පුද්ගල ගිණුම්කරණය, අනිත් එක ව්‍යාපාරික ගිණුම්කරණය, අනිත් එක රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය. සමාජීය ගිණුම්කරණය දාලා නැහැ. එතෙන්ට ඉඳ ඒ 4 ලියන්න ඕන. හරිද පුතේ? right. එතකොට කොලයක් අරන් ඔන්නෝව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ නිබන්ධනයේ පිළිවෙල හදා ගන්න කොහොමද එන්නේ කියලා. right. ඊට පස්සේ මම එනවා විවිධ ලෝකේ තියෙන විවිධ ආයතන ගිණුම්කරණයේ පිළිබඳ විවිධ නිර්වචන දීලා තියෙනවා. එතකොට අපි AAT එකේදී ඔය එක එක නිර්වචන ගැන බලන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ උසස් පෙළ අධ්‍යයනය කරද්දී ගිණුම්කරණය හඳුනාගද්දී ඔයගොල්ලෝ උසස් පෙළදී නම් කියනවා මේ ගිණුම්කරණය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා ඇමරිකාවේ සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය කියලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ගිණුම්කරණය කියන්නේ කියලා. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රමිත මණ්ඩලය කියලා තියෙනවා. මේ විදිහට විවිධ ආයතන, විවිධ වෘත්තීය පුද්ගලයන්, විවිධ වෘත්තීය ආයතන ගිණුම් කරන්නට නිර්වචන දීලා තියෙනවා. ඒ සමස්තයන්ගෙම එකතුවකින් මම ඔයාලට නිර්වචනයක් දෙන්නම්. මොකද ඔයාගේ තුන්වෙනි පිටුවේ ගිණුම් කරන යනු කුමක්ද කියලා හිස්තැනක් තියෙනවා. එතනට නිර්වචන ලියා ගන්න. ඒ නිසා පුතේ මන් දෙන්නම් නිර්වචන ලියා ගන්න. ගිණුම් කරණේ යනු කුමක්ද කියලානේ තියෙන්නේ. ලියන්න එකට යම්කිසි ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් යම්කිසි ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් යම්කිසි ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් යම්කිසි ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන්නා වූ පාර්ශවයන්ට එම ඒකකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීම right. එහෙනම් හොඳට මතක තියාගන්න ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. right. ඒ පිටුවේම පුතේ පල්ලෙන් ආයේ තියෙනවා මෙන්න මේම රවුමක් දීලා මේකේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙනවා. හරිද? right.
ඒ හිස් තැන් වලට එන්නේ මෙන්න මේ ටික. මැදට එන්නේ ඒකකය කියන එක. මොකද ගිණුම් කරන ඒකකයක් ගැන අපි කතා කරන ඕන්න දැන්. මැදට එන්නේ ඒකකය කියන එක. ඒකකය. ඊට පස්සේ වටේ තියෙනවා හිස් තැන් 4ක් ලියන්න. කොටස් 4ක්. ඒ හතරේ දාන්න මම දැන් එක කියන්නේ පුතේ පුද්ගල ගිණුම්කරණය. පුද්ගල මේ හතරෙන් කොතෙන්ට හෝ පුද්ගල ගිණුම්කරණය. පුද්ගල ගිණුම්කරණය. ඒ තමයි එක ඒකකයක්. දෙවෙනි ඒකකය ව්‍යාපාරික ගිණුම්කරණය. ව්‍යාපාරික ගිණුම්කරණය. ඒක තමයි දෙවෙනි ඒකකය. තුන්වෙනි එක රාජ්‍ය ගිණුම්කරණය. රාජ්‍ය ගිණුම්කරණය. ඒක තමයි තුන්වෙනි ඒකකය විදියට ගන්න. හතරවෙනි ඒකකය ජාතික ගිණුම්කරණය. ඒක තමයි හතරවෙනි ඒකකයේ විදියට ගන්න පුතේ. ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය. හරිද? right. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මෙහෙම ඒකක ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි විවහාරිකව ප්‍රචලිතව භාවිතා කරන ඒකක හතරක් තියෙනවා ගිණුම්කරණයේදී. පුද්ගල, ව්‍යාපාරික, රාජ්‍ය සහ ජාතික කියන ඒකක හතර භාවිතා කරනවා. ඊට අමතරව ඕනනම් අපිට තවත් ඒකකයක් ගන්න පුළුවන්. ඒක සමාජීය ගිණුම්කරණය කියන ඒකකය. හරිද මගේ පුතේ? right. එහෙනම් අපි යමු තවත් ඒකකයකට. තවත් මාතෘකාවකට අපි යමු. ඒ තමයි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ ඒකකයක් කියන්නේ මොකක්ද කියන එක. ගිණුම්කරණ ඒකකයක් කියන්නේ මොකක්ද කියන එක අහන් ඉන්න. මේ ඒකකය කියන්නේ මොකක්ද? right. ඔයාට මෙන්න බෝඩ් එකේ දිස් වෙනවා දැන් පේනවානේ. ආර්ථික ඒකකය කියලා අපි කියනවා. සමහර අය ආර්ථික ඒකකය කියනවා. තව සමහර අය ගිණුම්කරණ ඒකකය කියලාත් කියනවා. දැන් අපි වැඩිපුරම භාවිතා කරන්නේ මොන ඒකකය කියලාද? අපි වැඩිපුරම භාවිතා කරන්නේ ගිණුම්කරණ ඒකකය කියලානේ මගේ පුතේ. අපි වැඩිපුරම භාවිතා කරන්නේ ගිණුම්කරණ ඒකකය කියලා. හැබැයි සමහර අවස්ථා තියෙනවා අපි ඔකට ගිණුම්කරණ ඒකකය කියන්නේ නැතුව සමහර අය ඕකට පුතේ ආර්ථික ඒකකය කියලාත් කියනවා. මොකක් කියලාද කියන්නේ? ආර්ථික ඒකකය කියලාත් කියනවා. හරි. එතකොට මගේ පුතේ මේ ඒකකය කිව්වම මේ ඒකකයට අයිතිකරුවෙක් ඉන්නවා. ව්‍යාපාරයක් ගන්නකො. මං ගත්තා ව්‍යාපාරය. මේ ඉන්නේ අයිතිකරුවා. අපි දන්නවා මේ අයිතිකරුවට තමයි මේ ව්‍යාපාරේ තියෙන සියලුම සම්පත් අයිතිය තියෙන්නේ. එහෙම නෙමෙයිද? දැන් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නවා සල්ලි යොදවලා. එතකොට ඔයා යොදවපු සල්ලි ඔක්කොම කාටද අයිති? ඔයාට අයිති. ඔයාගේ ඉඩමක තමයි ඔයා ව්‍යාපාරේ පටන් ගන්න. එතකොට මං අහන ඉඩම කාටද අයිති? ඔයාට අයිති. ඔයා තමයි ගොඩනැගිල්ල හදන්නේ මේක. ඔයාගේ ඉඩමෙන්. මං අහනවා එතකොට ගොඩනැගිල්ල කාටද අයිති? ඒත් ඔයාට අයිති මගේ පුතේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ ව්‍යාපාරික තියෙන සම්පත්. ව්‍යාපාරික තියෙන සම්පත් වල අයිතිය තියෙන්නේ කාටද? එයා තමයි අයිතිකරු කියලා අපි කියන්නේ. එතකොට මේ අයිතිකරුවට නම් මේ ව්‍යාපාරයේ අයිති. අපි ගිණුම්කරණය කරන සේවකයෙක් විදියට මේ ව්‍යාපාරේ ගිණුම්කරණය කරන්න ආවම මේ ව්‍යාපාරය ඇතුලේ ගිණුම්කරණය කරන්න ආවම ඒ ව්‍යාපාරේ අයිතිකරුවා කියනවා නම් ඔයා මේ විදියට වැඩ කරන්න. අපි දන්නවා ගිණුම්කරණය කරද්දී අපි ලාභ ගණනය කරනවනේ පුතේ. වැඩි ලාභයක් ඉපෙව්වොත් අපි රජයට අදාළ බදු මුදල ගෙවන්න ඕනේ. ලාභෙ මත ආදායම් මත ලාභෙ මත බදු මුදල ගෙවන්න ඕනනේ. ඒතර ඉහළ ලාභයක් උපයනකොට වැඩි බදු මුදලක් ගෙවන්න ඕනේ කියලා අයිතිකරුවා දන්නවා. අවම ලාභයක් උපයනකොට ගෙවන්න ඕන අවම බදු මුදලක් කියලා මේ අයිතිකරුවා දන්නවා. ඒතර ඔයා නම් ව්‍යාපාරයේ අයිතිකරුවා ඔයා කැමති වැඩියෙන් බදු ගෙවන්නද අඩුවෙන් ගෙවන්නද? වැඩියෙන් ගෙවන්නද අඩුවෙන් ගෙවන්නද? ඔයා ඇත්තටම කැමති අඩුවෙන් ගෙවන්නනේ පුතේ. ඒතර ඔයා බදු මුදල අඩු කරගන්න නම් ඔයා ඇත්තටම ලබලා තියෙන ලාභේ ගණනය කරනකොට ඔයා ලාභේ හංගනවා. ඒතර ඔයා ගිණුම්කරණය දන්නේ නැත්නම් ඔයා ව්‍යාපාරේ වැඩ කරන්න එන පුංචි සේවකයා. ගිණුම්කරණය කරන මෙන්න මේ සේවකයාට ඔයා කියනවා ලාභ අඩුවෙන් දාන්න. එතකොට මේ සේවකයාට සිද්ධ වෙනවා
මේ ව්‍යාපාරේ ලාභ ගණනය කරද්දී නැත්නම් එයා වැඩ කරන ව්‍යාපාරේ ලාභ ගණනය කරද්දී ආදායම් අඩුවෙන් දාන්න. එහෙම නැත්නම් වියදම් වැඩියෙන් දාන්න. ආදායම් අඩුවෙන් දැම්මොත් ලාභ අඩු වෙනවා. වියදම් වැඩියෙන් දැම්මොත් ලාභ අඩු වෙනවා. මොකද අපි දන්නවා ලාභේ ගණනය කරන්නේ ආදායම් වලින් වියදම් අඩු කරලා. ලාභ ගණනය කරන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. ආදායම් අඩුවෙන් දැම්මොත් ලාභ අඩුයි. වියදම් වැඩියෙන් දැම්මොත් ඒ ලාභ අඩුයි. එතකොට පුතේ අපිට මේ ව්‍යාපාරේ ලාභ ගණනය කරනකොට අයිතිකරුවා එහෙම කියනවා නම් දැන් අපි මේ වැඩ කරන ව්‍යාපාරේ ස්වාධීනත්වයක් තියෙනවද? දැන් මේ ව්‍යාපාරයේ අරමුණ ලාභ ලබන එක නම් ලාභ ලබනවා තමයි. හැබැයි ලාභ ලැබුවා කියලා අපිට තොරතුරු හදන්න බෑ. සත්‍ය තොරතුරක් හදන්න බෑ. අපි හදන්නේ බොරු තොරතුරක්. ඇයි? සත්‍ය තොරතුරක් හදපු ගමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දෙන්න වෙන්නේ සත්‍ය තොරතුර. ඒතර විශාල බද්දක් ගෙවන්න. ඒ නිසා මෙයා සත්‍ය තොරතුරු දෙන්නේ නැතුව අයිතිකරුවාගේ උවමනාව මත වැරදි තොරතුරක් දෙන්නේ. දැන් ඒතකොට ගිණුම්කරණයෙන් කරන්නේ තොරතුරු සපයනවා මොකටද? තීරණ ගන්න අයට. දැන් වැරදි තොරතුරක් සැපෙව්වොත් ගන්න තීරණය හරියනවද වරදිනවද? වරදිනවනේ පුතේ. නිවැරදි තොරතුරක් සැපෙව්වොත් ගන්න තීරණය නිවැරදි වෙනවා. ඒ නිසා මගේ පුතාලා හොඳට මතක තියාගන්න ගිණුම්කරණය කරන්න ව්‍යාපාරික වැඩට ගියාම ඒ ගිණුම්කරණය කරන්නේ ව්‍යාපාරය තුලේ ඒ සේවකයාට ස්වාධීනත්වයක් තිබිය යුතුයි. තමන් ඒ ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරනවා කියන තැන ඒ සේවකයට ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අයිතිකරුවගෙන් හෝ වෙන කිසියම් හෝ පාර්ශවයකින් මේ ව්‍යාපාරය ගිණුම්කරණය කරන සේවකයින්ට බලපෑම් වෙන්න බෑ. එනිසා අපි කියනවා ඒකකය කියලා කියන්නේ තමන් වැඩ කරන කොටස. මෙයා වැඩ කරන්න ඕනේ මේ ව්‍යාපාර වෙනුවෙන් මිසක් මේ පුද්ගලයා වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා අපි කියනවා ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ ව්‍යාපාරය සහ ඒ අයිතිකරුවෝ එක් පාර්ශවයක් නෙමෙයි. මේ අයිතිකරුවාට මේ ව්‍යාපාරය අයිති කියලා අපි දන්නවා. හැබැයි අපි කියනවා ව්‍යාපාරය සහ අයිතිකරු ගත්තම ඒ දෙන්න එක පාර්ශවයක් නෙමෙයි පාර්ශවයන් දෙකක්. එකිනෙකට වෙනස් පාර්ශවයන් දෙකක් ලෙස සලකලා ගිණුම්කරණය කරන්න කියනවා. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ වැඩ කරන සේවකයා කවදාවත් මේ අයිතිකරුවට ඕන විදියට වැඩ කරන්නේ නැහැ. හැබැයි මෙයා වැඩ කරන්න ඕනේ ව්‍යාපාරේ අරමුණට යන්න. හිතන්නකෝ මේ ව්‍යාපාරයේ අරමුණ ලංකාවේ නම්බර් 1 ව්‍යාපාර වෙනවා කියලා. එහෙනම් මේ නම්බර් 1 ව්‍යාපාරේ බවට පත් වෙන්න මේ සේවකයා වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරනකොට අයිතිකරුවාට බලපෑම් එල්ල කරන්න යන්න බෑ. ඕක කොහොම නෙමෙයි මෙහෙම කරන්න කියන්න එපා. හරිද? රයිට්. තවත් කොටසකට එනවා. තවත් ඒකකේ චුට්ටක් පැහැදිලි කරනවා. හිතන්න මෙන්න මේ අයිතිකරුවට තියෙනවා A කියලා ව්‍යාපාරයක් B කියලා ව්‍යාපාරයක්. මේ අයිතිකරුවා ඔයාව බඳවා ගන්නවා සේවකයෙක් විදියට ගිණුම්කරණය කරන්න. ඉන්ටර්විව් එකකට ගෙන්නනවා. සම්මුඛ පරීක්ෂණයේදී ඔයා අනිවාර්යෙන් මේ අයිතිකරුවගෙන් අහන්න ඕන පුතේ ඔයාව වැඩට ගන්නේ A කියන ව්‍යාපාරද? එහෙම නැත්නම් B කියන ව්‍යාපාරද? එහෙමත් නැත්නම් මෙන්න මේ කියන පුද්ගලයාගේ පෞද්ගලික වැඩටද? සමහර අය වාහනේ වැඩට කියලා ඩ්‍රයිවිං වලට ගන්නෙ අන්තිමේ මිනිහා කුසිය උයන පිහින වැඩ ටික කරලා දෙන්නත් ඕන. ඒ නිසා අපි මෙතෙන්ට ගියාට පස්සේ අපි හරියටම හඳුනා ගන්න ඕනේ මම වැඩ කරන්න ඕනේ A කියන ව්‍යාපාර වෙනුවෙන්ද? එහෙම නැත්නම් මම වැඩ කරන්න ඕනේ B කියන ව්‍යාපාර වෙනුවෙන්ද? එහෙම නැත්නම් මම වැඩ කරන්න ඕනේ මේ පුද්ගලයා වෙනුවෙන්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඒ නිසායි අපි කියන්නේ ගිණුම්කරණය කරද්දී මේ සේවකයා හරියට ඒකකේ හඳුනා ගන්න ඕනේ. නිවැරදිව ඒකකේ හඳුනා ගන්න ඕනේ. ඒ නිවැරදිව ඒකකේ හඳුනා ගන්නකොට ඔයා බලන්න ඕනේ. ඔයා A වෙනුවෙන් නම් වැඩට ගත්තේ. ඔයා A කියන ව්‍යාපාරේ වැඩ කරන්නේ. කිසිම වෙලාවක B කියන ව්‍යාපාරේ වැඩ බලන්න යන්නේ නැහැ. අයිතිකරුවා කිව්වොත් B ගේ ඒවත් කරන්න කියලා. ඔයා කියනොත් නැහැ මම ගත්තේ A මගේ ඒකකේ. මම කරන්නේ A වෙනුවෙන් කියලා. A B කියන දෙකම ගිණුම්කරණය කරන්න කියලා නම් වැඩට ගන්නකොට ඔයාට දෙකේම කරන්න වෙනවා. ඒ නිසා සමහර අයිතිකරුවන්ට එක ව්‍යාපාර නෙමෙයි ව්‍යාපාර කීපයක්ම තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඒකකය කියලා කියන්නේ අපි ගිණුම්කරණය කරන කොටස. ගිණුම්කරණය කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? අද
කොහේ හරි යනකොට පාරේ වැහලා යනකොට අහනවා කවුරු හරි ඔයා මොකේද වැඩ කරන්නේ? එතකොට අපි කියනවා මම වැඩ කරන්නේ අහවල් ව්‍යාපාරේ. එහෙනම් මතක තියාගන්න ඒ අහවල් ව්‍යාපාරේ තමයි අපේ නමින් අපි කියන්නේ ගිණුම් කරන ඒකක නැත්නම් ආර්ථික ඒකකය කියලා. right. ඊට පස්සේ පුතේ ඊළඟ පිටුවේ තියෙන ඔන්න චුටි නෝට් එකක් දාගන්න තැන ඒ තමයි ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා. right. ලියා ගන්න එතෙන්ට ඔයාලා දන්න කාරණාවමයි කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා. ලියා ගන්න. මිනිස් අවශ්‍යතා හා ඕමනා මිනිස් අවශ්‍යතා හා ඕමනා මිනිස් අවශ්‍යතා හා ඕමනා තෘප්තිමත් කරලීමේ අරමුණින් තෘප්තිමත් කරලීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා හා ඕමනා තෘප්තිමත් කරලීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන පවත්වාගෙන යනු ලබන තෘප්තිමත් කරලීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි. එතකොට ව්‍යාපාර කියලා කියන්නේ පුතේ මොනවද? මිනිස්සුන්ට තියෙනවා විවිධ අවශ්‍යතා, මිනිස්සුන්ට තියෙනවා විවිධ උවමනා. අපි දන්නවා මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවා, මිනිස්සුන්ට තියෙනවා එක අවශ්‍යතාවයක් තමයි බඩගින්න ආහාර පාන කියන එක. මිනිස්සුන්ට බඩගිනියනවා. ජීවත් වෙන්න කන්න ඕනේ. අපි කියන අවශ්‍යතාවයක් ඒක. බඩගිනි කියන කෑම ඉල්ලන මිනිස්සුන්ට කන්න වර්ග කොච්චර තියෙනවද රට ඇතුලේ? ඒව තමයි උවමනා පුතේ. බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, බනිස්, ඉන්දියාප්ප, ආප්ප, බිත්තරාප්ප, කඩල, රොටි, වඩේ, නූඩ්ලස්, රයිස්, බුරියානි, පීට්සා එකක්, පාන වර්ග එමටයි. අපි කියන මේ මිනිස්සුන්ට අවශ්‍යතාවය ආහාර පාන නම් ඕමනා ඇති තරම් තියෙන පුළුවන්. මේ අවශ්‍යතා ඕමනා තෘප්තිමත් කරන්න එක එක ව්‍යාපාර පවතිනවා. ඇඳුම් ඕන මිනිස්සුන්ට ඇඳුම් මහලා විකුණන ව්‍යාපාර. ආහාර ඕන මිනිස්සුන්ට ආහාර නිෂ්පාදනය කරලා විකුණන ව්‍යාපාර. සංනිවේදන පැත්තෙන් දුරකථනයක් ඒකට අවශ්‍ය සේවා ඕන ව්‍යාපාරට ඒවා සපයන ව්‍යාපාර. අපි දැකලා තියෙනවා. ප්‍රවාහණය වුණායට ප්‍රවාහණය සපයන ව්‍යාපාර තියෙනවා. අපි දැකලා තියෙනවා. අපි ඒවා අත්විඳිනවා. අපි ඒවා භාවිතා කරනවා. වල හැමෝම භාවිතා කරනවා. මම ඇතුළෝ හැමෝම භාවිතා කරනවා. ජීවත් වෙනකොට මේවා. නේ හැම මිනිස්සයාටම ඕනේ මේවා. මේවා ඉටු කරන්න තමයි මේ ව්‍යාපාර තියෙන්නේ. එතකොට පුතේ මේ කියන ව්‍යාපාරවලට ඒ ව්‍යාපාර ගැන හොයලා බලන පාර්ශව ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා ඇල්මැති පාර්ශව නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශව. මම මෙහෙම කියන්නම්. ඔයාට උනන්දුවක් දක්වන පාර්ශව කවුද ඉන්නේ? තප්පරයක් ඇති. මතක් කරලා බලන්න. ඔයා ගැන හොයලා බලන්න. ඔයාට උනන්දුවක් දක්වන කවුද ඉන්නේ? ඔයා ගැන හොයලා බලන්න. ඔයා ගැන උනන්දුවක් දක්වන පාර්ශව කවුද ඉන්නේ? එක තප්පරයක් ඇති ඔයාට මේ වැඩේට. කවුද ඉන්නේ පුතේ? ඔයා ගැන හොයලා බලන්න. ඔයා ගැන උනන්දුවක් දක්වන පාර්ශව කවුද? අම්මා, තාත්තා, දෙමාපියෝ. ආගේ සහෝදර සහෝදරියෝ, අයියා අක්කා වෙන්න පුළුවන්, නංගි මල්ලි වෙන්න පුළුවන්. ඔයාගේ ඥාතීන්. අසල්වාසිනෝ වගේ අල්ලපු ගෙදර ඉස්සරහා ගෙදර අසල්වාසිනී. ඔයාගේ මිතුරන්. තව ඔයාට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු මෙන්න මේ වගේ අය ඔයා ගැන ඇල්මක් දක්වනවනේ. ඇයි ඇල්මක් දක්වන්නේ? හේතුවක් තියෙනවා. ඒක අපි හේතුවක් කිව්වට එයාගේ පැත්තෙන් බැලුවොත් ඒක එයාගේ අරමුණ. දැන් දෙමාපියන් ඔයා ගැන හොයලා බලන්නේ ඔයාව යහමගට ගන්න. ඒතර දෙමාපියන්ගේ අරමුණ තමයි තමන්ගේ දරුවව යහමගට ගැනීම. ඒක තමයි අරමුණ. ඒ නිසා අපි කියනවා පුතේ මේ ඇල්මැති පාර්ශව නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශව ඉන්නවා. මේ උනන්දුවක් දක්වන පාර්ශව හොයලා බලන්නේ අපි ගැන ඒගොල්ලන්ට තියෙන කුමක්කෝ අරමුණ ඉටු කරගන්න. ඒගොල්ලන්ට තියෙන අරමුණ ඉටු කරගන්න තමයි ඒගොල්ලෝ හොයලා බලන්නේ. එතකොට මගේ පුතේ
අපි අපේ පෞද්ගලික ජීවිතෙන් එකක් දැන් එන්න අපේ ව්‍යාපාර පැත්තෙන් ව්‍යාපාරයක් ගැන හොයලා බලන කවුද ඉන්නේ? අංක 1 අයිතිකරුවා. මොකද මං කිව්වනේ ව්‍යාපාරේ වැඩ කරන්නේ මේ පුද්ගලයා නම් අයිතිකරුවා වෙනම පිටපැත්තේ ඉන්නේ කියලා මං කිව්වා මතකනේ. මේ දෙන්න වෙනස් කියලා දෙන්නෙක් කියලා කිව්වනේ. එතකොට අයිතිකරුවා ව්‍යාපාර ගැන හොයලා බලන්න. මොකද එයා ව්‍යාපාරයට යොදවපු සල්ලි සම්පත් තියෙන්නේ ඒවා සේවකයෝ හරියට පරිහරණය කරනවද කියලා අයිතිකරුවා හොයලා බලන්න. එනිසා අපි කියන පළවෙනි පාර්ශ්වය අයිතිකරුවා. අයිතිකරුවා හොයලා බලන්න. ඇයි අයිතිකරුවා හොයලා බලන්නේ? ලාභ ලබනවාද කියලා බලන්න. එයාගේ අරමුණ ලාභෙපෙයින් ලාභ උපයනවද? ලාභ කොච්චරද? ව්‍යාපාර වර්ධනය වෙලා තියෙනවා. ව්‍යාපාර දියුණු වෙලා තියෙනවා. මේ අරමුණ වෙනුවෙන් එයා හොයලා බලන්න. අයිතිකරුවා. ඊට පස්සේ තවත් පාර්ශ්වයක් විදියට ගන්න පුළුවන් කලමනාකරුවා. කලමනාකරුවා කියලා කියන්නේ ව්‍යාපාරේ අරමුණට ඒ ව්‍යාපාරේ අරගෙන යන්න ඕන කරන සැලසුම් හදලා සංවිධානය වෙලා මෙහෙවීම සහ පාලනය. අපි කාරණා හතරක් කියනවාට BS කොල්ලදී ඉගෙනනවා මේක ඩබල් E ටික ඇතුලේ ඉගෙන ගත්තා ඒකි. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙවීම සහ පාලනය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙවීම සහ පාලනය කියන මේ සමස්ත ක්‍රියාවලිය ඉටු කරන පාර්ශවයට අපි කියන්නේ පුතේ කලමනාකරුවා. එතකොට කලමනාකරුවා කරන්නේ මේ වැඩපිළිවෙල නැත්තම් මේ වැඩ ටික හරියට කරන. හරි නිවැරදි තීරණ ගන්න. ඒම අරගෙන එයා වැඩේ කරගෙන යනවා කලමනාකරුවා. එයා ඇල්මැති පාර්ශවය. එයාගේ අරමුණු මොනවද කියලා බැලුවොත්. එකක් තමයි එයා මීට කලින් ගත්ත තීරණ තියෙනවා නම් ඒ තීරණ නිවැරදිද කියලා දැනගන්න එයා ආසයි. අපි උනත් කැමතිනේ. අපි උනත් කැමති අපි වැඩක් කළාට පස්සේ මේ වැඩේ සාර්ථකද කියලා දැනගන්න. ඒ කලමනාකරුවත් එක්ක. එයා ව්‍යාපාරය පිළිබඳ තීන්දුව තීරණ ගන්නවා. පස්සේ එයා බලන්න කැමති ඒ තීන්දුව තීරණ නිවැරදිද කියලා. ඒක එකක්. දෙවෙනි එක එයා කැමති එයාට මේ විවිධ වැටුප් වර්ධනයට වඩා අපි කියනවා එයා කැමති විවිධ එයාට එක එක ලැබීම් දෙනවා නම්. ඔය කියන්නේ එක එක අපි කියන්නේ සේවාවන් එයා වෙනුවෙන් ලබා දෙනවා නම්. එයා වෙනුවෙන් නිවසක් ලබා දෙනවා නම් ව්‍යාපාරේ. එයාට වාහනයක් දීලා තියෙනවා නම් ව්‍යාපාරේ පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් වලට එයා කැමති. නිවැරදි තීන්දුව තීරණ ගන්න කැමති. ඒ වගේ අරමුණු යාට තියෙනවා. කලමනාකරුවා. තවත් අපි දකින විශේෂම පාර්ශ්වයක් තමයි ව්‍යාපාරය ඇතුලේ ඉන්න සේවකයා කියන කෙනා පුතේ. සේවකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ එදිනදා වැඩ කටයුතු කරන කෙනා. සේවකයා කියලා කියන්නේ ව්‍යාපාරයේ එදිනදා වැඩ කටයුතු කරන කෙනා. මේ සේවකයාගේ අරමුණු තියෙනවා. මොනවද? තමන්ගේ රැකියාව ආරක්ෂා කරගන්න. මොකද කලමනාකරුවේ ක්ලේශයකට ව්‍යාපාරෙන් ඉවත් කරන්නේ නැහැ. හැබැයි සේවකයාව ව්‍යාපාරෙන් ඕන වෙලාවක ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා සේවකයා හැම වෙලාවෙම බලනවා තමන්ගේ රැකියාව ආරක්ෂිතද. සේවකයා හැම වෙලාවෙම කැමති ඉහළ වැටුපක් ලබන්න. ඒ වගේම සේවකයා හැම වෙලාවෙම කැමති විවිධ දේවල් සුබ සාධනයව ට්‍රිප් එකක් එක්කයි යනවට යම්කිසි ආධාරයක් දැන් බොහෝ ව්‍යාපාරවල දෙසැම්බර් මාසේ අවසානට අපි දන්නවා බෝනස් එකක් හම්බ වෙනවා කියලා. සිංහල අවුරුදු සමයට අපි දන්නවා බොහෝ ව්‍යාපාරවල බෝනස් එකක් හම්බ වෙනවා කියලා. සේවකයාගේ වැටුපට අමතරව තව මුදල් ප්‍රමාණය. එනිසා සෑම සේවකෙක්ම බලන් ඉන්නවා මේක හම්බ වෙන්න. එනිසා ඇල්මැති පාර්ශව විදියට ওই තුන් දෙනෙක් අපි කිව්වා. කවුද? අයිතිකරුවා, කලමනාකරුවා, සේවකයා. තව කවුද ඉන්නේ පුතේ? ඇයි පුතේ ණය සපයන අය, ව්‍යාපාර වලට ණයට සල්ලි දෙන අය. මේගොල්ලෝ ව්‍යාපාර ගැන හොයලා බලන්නේ නැද්ද? බැංකු මූල්‍ය ආයතන වගේ අය. නිසි පරිදි ණය ආපසු ගෙවයිද? ණයට අදාළ පොලිය අය කරගන්න පුළුවන් වෙයිද? මේ වගේ අරමුණු තියාගෙන මේගොල්ලෝ ව්‍යාපාර ගැන හොයලා බලනවා. තව කවුද ඉන්නේ? සැපයුම්කරුවෝ. අපේ ව්‍යාපාරයට බඩු ගෙනල්ලා දෙන අය. අපි කියනවා ඩිලිවරි එන අය. ඒගොල්ලෝ බලනවා අකණ්ඩව බඩුව අපිට දෙන්න පුළුවන් වෙයිද? මොකද හිතන්නකෝ එක ඩිලිවරි වාහනයකින් ඇවිල්ලා බිස්කට් මගේ ව්‍යාපාරයට දාලා ගියා විතර තව එක්කෙනෙක් එනවා බිස්කට් අරගෙන තව ඩිලිවරි එකක් ඉන්නේ. ඒතර ඔය දෙන්නගෙන් කලින් එක්කෙනාගෙන් මම ගන්නෙ. ඒතර අනිත් එක්කෙනාගෙන් ගන්නෙ. ලබන මාසෙත් ඔය දෙන්නගෙන් කලින් එක්කෙනාගෙන් මම ගන්නෙ. ඒ නිසා ඔය බඩු ගෙනල්ලා දෙන සැපයුම් කරුවා නිතරම කැමති ඒ ව්‍යාපාරයටම බඩු සපයන්න. තමන් ව්‍යාපාර 100කට මම මේ මාසේ බඩු සපයලා
දෙසැම්බර් මාසේ බඩු සපයලා ව්‍යාපාර 100කට ලබන මාසේ ජනවාරි මාසේ මට සපයන්න වෙන්නේ ව්‍යාපාර 90කට නම් මට කඩවල් 100 මායේ ලැබිලා නැහැ කියන එකට අඩු වෙලා කඩ 10කට වෙන කෙනෙක් බඩු දාලා. අනේ ඒ නිසා අපි කියනවා සැපෙම් කරුවා කැමති පුතේ අඛණ්ඩව ඇනවුම ලබා ගන්න. ඕඩර් එක අඛණ්ඩව ලබා ගන්න. ඇනවුම අඛණ්ඩව ලබා ගන්න. අනිත් එක ඒගොල්ලෝ ණයට සපයලා නම් තියෙන ණය මුදල් අය කරගන්න ඕනේ ඒගොල්ලෝ. ඒවත් අරන්. අය රජය තවත් ඇල්මැති පාර්ශව රජය බලනවා මේ ව්‍යාපාරේ හොඳද? සමාජීය වශයෙන් නෛතික වශයෙන් මේක හොඳද? ඒක හොයලා බලනවා ඒ කියන්නේ. රාජ්‍ය බදු ආදායම නිසි පරිදි මේගොල්ලෝ ගෙවනවාද? ඒක හොයලා බලන්න. සමාජ සුබ සාධනය වෙනවද? හොයලා බලන්න. ඉතින් මේ වගේ විවිධ ඇල්මැති පාර්ශව නිබන්ධන ඇතුළේ ඔන්න ඇතුළත් වෙනවා. මේ ඇල්මැති පාර්ශව මගේ පුතේ ව්‍යාපාර ගැන හොයලා බලනවා. මොකටද හොයලා බලන්නේ? ඒගොල්ලෝගේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාරය තුල. එතකොට පුතේ අපි එනවා මෙන්න මේ ඇල්මැති පාර්ශව කියන අයට ව්‍යාපාරය පිළිබඳ තීන්දුව తీරන ගන්න උවමනා කරනවා මොනවද? තොරතුරු කියන ඒවා. මොනවද ඕන කරන්නේ? තොරතුරු. එහෙනම් අපි දැන් තොරතුරු ගැන හොඳට ඉගෙන ගනිමු. අපි දැන් බලමු තීරණ ගන්න මොනවද ඇල්මැති පාර්ශවට උවමනා කරන්නේ? තීරණ ගන්න උවමනා කරන ඕන පුතේ බෝඩ් එකේ මම ලිව්වා තොරතුරු. ව්‍යාපාරය හොඳද නරකද කියලා තීරණ ගන්න ඕන පුතේ. තීරණයක් ගන්නවා කියන්නේ ව්‍යාපාරය හොඳද නරකද කියන එකනේ පුතේ. ඉතින් මේ ව්‍යාපාරයක් හොඳද නරකද කියලා තීරණ ගන්න ඒගොල්ලන්ට අපි කියනවා ව්‍යාපාර පිළිබඳ මොනවද ඕන කරන්නේ? තොරතුරු ඕන කරනවා. එතකොට එහෙම ඕමනා කරන තොරතුරු කීපයක් මම ලියාගත්තා. එකක් ලාභය රුපියල් ලක්ෂයයි කියලා. ඒක තොරතුරක්. ලාභය හොඳයි. මෝටර් රථ දෙකයි. ඒ කියන්නේ මේ ව්‍යාපාරයට වාහන දෙකකුත් තියෙනවා. හොඳයිනේ. ඇයි හොඳයි කියන්නේ? ඉතින් මගේ පුතේ සමහර ව්‍යාපාර තියෙනවනේ උන්ට එක මෝටර රථයක්වත් නැතුවනේ ව්‍යාපාර කරගෙන යන්නේ. කඩේට බඩු ගේන්නෙත් වෙන වාහනයක හයර් එකක් දීලා. ඉතින් එහෙම තියෙද්දි ව්‍යාපාරයකට මෝටර රථ එකක් හරි තියෙනවා කියන්නේ සතුටු වෙන්නේ. අපිට දෙකක් තියෙනවා. හොඳයි. අයිතිකරු බුද්ධිමත්. ඒක ඔක්කොටම වඩා හොඳයි. අයිතිකරු බුද්ධිමත්. යට දැනුමක් තියෙනවා ව්‍යාපාරය ගැන. සමහර අයිතිකරු ඉන්නවනේ යා ව්‍යාපාරයන් පටන් අරගෙන කරන් යනවා. මිලෝ දෙයක් දන්නේ නැහැ. වෙළඳපොළක් ගැන හැසිරීම ගැන දන්නේ නැහැ. අඩුම තරමේ මේක විකුණන්නේ මොන පරමාර්ථින්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා මෙන්න මම තොරතුරු තුනක් ගත්තා. මේ තොරතුරු තුන දිහා බලලා මම කිව්වා හැම වෙලාවෙම ව්‍යාපාරය හොඳයි කියලානේ. තොරතුරක් කියලා කියන්නේ පුතේ මොනවද? තීරණ ගැනීමට හැකිවන පරිදි පිළියෙල කරපු ඒවට. මොනවද තොරතුරු කියලා කියන්නේ? තීරණ ගැනීමට හැකිවන පරිදි හදපු. දැන් ඔයාලට මේ පාඩම ඉවරුනාට පස්සේ ඔයාලට පස් පෙපර්ස් වල මේ පාඩමට අදාළ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. මම පාඩම් දෙකක් විතර ඉවර කරලා මම පස් පෙපර්ස් වල ප්‍රශ්න කිහිපයක් ලියනවා. ඒතර මේවා ඔයාලට ඕන වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න තොරතුරු කියලා කියන්නේ මොනවද? තීරණ ගැනීමට හැකිවන පරිදි හදපුවා. තීරණ ගැනීමට පුළුවන් වන විදියට හදපුවාට තමයි අපි කියන්නේ තොරතුරු කියලා. හරිද? මෙන්න මේ තොරතුරු ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් පුතේ ප්‍රමාණාත්මක නොවන තොරතුරු, අනිත් එක ප්‍රමාණාත්මක තොරතුරු. ප්‍රමාණාත්මක කියලා කියන වචනේ තේරුම මොකක්ද? සයිස් එක කියන එක. අපි කියනවා සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් තොරතුරු ප්‍රමාණාත්මකයි. සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් ඒවා ප්‍රමාණාත්මකයි. එතකොට 1 2 3 4 කියලා සංඛ්‍යාත්මකව ගණනය කරන්න බැරිවට අපි කියනවා මොනවද? ප්‍රමාණාත්මක නොනයි කියලා. තේරුණාද කියන එක? ප්‍රමාණාත්මක කියන්නේ 1 2 3 කියලා සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන් ඒවා. එතකොට ප්‍රමාණාත්මක නොවන කියන්නේ එහෙම ගණනය කරන්න හැකියාවක් නැති ඒවා. බලමු අපි ගාව උත්තර තුනක් තියෙනවා. තොරතුරු තුන. ලාභය රුපියල් ලක්ෂයයි. ඔයා මොකද හිතන්නේ? ඒක ප්‍රමාණාත්මකද නැත්නම් ප්‍රමාණාත්මක නොවනද? ඒ කියන්නේ සංඛ්‍යාත්මකව ගණනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගණනය කරන්න බැහැද ඒක? හොඳට මතක තියාගන්න ලාභය රුපියල් ලක්ෂයයි කිව්වේ රුපියල් 1යි
රුපියල් 2යි රුපියල් 3යි කියලා ගණනය කරලා. එහෙනම් මගේ පුතේ පළවෙනි එක ප්‍රමාණාත්මක නිසා මම ප්‍රමාණාත්මක පැත්ත ලියාගත්තා 1 කියලා. ඒ කියන්නේ පළවෙනි එක ප්‍රමාණාත්මක තොරතුරක්. එහෙනම් දෙවෙනි එක බලන්න. මෝටර් රථ 2යි. පළවෙනි මෝටර් රථේ මේ තියෙන්නේ දෙවෙනි මෝටර් රථේ. එහෙනම් ඒකත් මොකද කියන්නේ? ඒකත් ප්‍රමාණාත්මකයි. තුන්වෙනි එක අයිතිකරු බුද්ධිමත්. කොච්චරක් බුද්ධිමත්ද? මෙච්චරක් බුද්ධිමත් කියනවා. ඒතර තව කෙනෙක් අහයි මෙච්චරක් කියන්නේ කොච්චරක්ද? මෙච්චරක් කියනවා. නිර්ණායකයක් තියනවාද? 1යි 2යි 3යි කියලා කියන්න බුද්ධිමත් භාවය බෑ පුතේ. ඒ නිසා අපි කියනවා අයිතිකරු බුද්ධිමත් කියන එක ප්‍රමාණාත්මක නොවන එක. අපි ගිණුම්කරණයේදී මේවා වැඩි පාවිච්චි කරන්නේ නෑ පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රමාණාත්මක තොරතුරු සහ ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියන්නේ මොනවද කියලා. අපි ගිණුම්කරණයේ වැඩිපුරම භාවිතා කරන්නේ මෙන්න මේ තියෙන ප්‍රමාණාත්මක තොරතුරු තමයි. අපි වැඩිපුරම භාවිතා කරන්නේ මොනවද? ප්‍රමාණාත්මක තොරතුරු. හැබැයි මගේ පුතේ මේ ප්‍රමාණාත්මක තොරතුරු වලදී අපි බලන්න ඕනේ ප්‍රමාණාත්මක තොරතුරු කොටස් දෙකක් තියෙනවා. ප්‍රමාණාත්මක තොරතුරු කොටස් දෙකක් තියෙනවා. එකක් පුතේ මූල්‍ය නොවන තොරතුරු, අනිත් එක මූල්‍ය තොරතුරු. එකක් මූල්‍ය නොවන, අනිත් එක මූල්‍ය. මූල්‍ය නොවන සහ මූල්‍ය තොරතුරු වලට අපි කියනවා සමහර අය මූල්‍ය නොවන කියන්නේ ගිණුම් කරන නොවන තොරතුරු. මේක මූල්‍ය කියන්නේ ගිණුම් කරන තොරතුරු කියලා කියනවා. ගිණුම් කරන නොවන සහ ගිණුම් කරන තොරතුරු කියලා කියනවා. මූල්‍ය නොවන ඒවා පුතේ අපි ගිණුම්කරණය සඳහා භාවිතා කරන්නේ නැහැ. මූල්‍ය තොරතුරු විතරයි අපි ගිණුම්කරණය සඳහා භාවිතා කරන්නේ. ඒ කියන්නේ මේ පැත්ත භාවිතා වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රමාණාත්මක වුවත් මුදලින් අගය කරන්න බැරි තොරතුරු තියෙනවා නම් අපි ඒවට කියන්නේ මූල්‍ය නොවන කියලා. මූල්‍ය කියන්නේ මුදල් කියන එකනේ. මුදල් නොවන තොරතුරු. මූල්‍ය කියන්නේ මුදල් පුතේ. ඒතර මූල්‍ය නොවන කියන්නේ මුදල් නොවන තොරතුරු. අපි කියනවා මේ ප්‍රමාණාත්මකයි ගණනය කරන්න පුළුවන්. හැබැයි මුදලින් ගණනය කරන්න බෑ. උදාහරණ පළවෙනි එක බලන්න. ලාභය රුපියල් ලක්ෂයයි. ලාභය රුපියල් ලක්ෂයයි. ගණනය කරේ මොන වගේද? ගල් කැටද පොල් ගෙඩිද? ඔලු ගෙඩිද? නෑ රුපියල්. රුපියල් ලක්ෂයයි කියලා කියනවා. එහෙනම් ලාභය රුපියල් ලක්ෂයයි කියන්නේ ඒක මුදල් වලින් ගන්න. ඒක පුතේ මූල්‍ය තොරතුරක්. පළවෙනි එක ඉන්නේ මූල්‍ය පැත්තට. මේ පැත්තට පළවෙනි එක. දෙවෙනි එක මෝටර් රථ 2යි. මෝටර් රථ 2යි කියලා ගණනය කරේ කොහොමද? පළවෙනි මෝටර් රථේ දෙවන මෝටර් රථේ කියලා. මෝටර් රථ රුපියල් 2යි කිව්වනම් පළවෙනි එක දෙවෙනි එක නෙමෙයි කියලා තියෙන්නේ මෝටර් රථ රුපියල් 2යි කියලා. ඒ කියන්නේ මෝටර් රථ වටිනාකම රුපියල් 2යි. එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ දෙකක් තියෙනවා කියන්නේ. එහෙනම් ඒක රුපියල් නෙමෙයි. ඒ නිසා මූල්‍ය නොවන මේ පැත්තට මෝටර් රථ 2. එතකොට මෙන්න මේ මූල්‍ය තොරතුරු තමයි අපි ගිණුම්කරණයේ භාවිතා කරන්නේ. කවදාවත් අපි මූල්‍ය නොවන ඒවා භාවිතා කරනවද? නෑ පුතේ. මූල්‍ය නොවන ඒවා භාවිතා කරන්නේ මොනවටද? මූල්‍ය ගිණුම්කරණය කියලා එකක් අපි ඉගෙන ගන්නවා. කළමනාකරණ ගිණුම්කරණය කියලා එකක් අපි ඉගෙන ගන්නවා. පිරිවැය ගිණුම්කරණය කියලා අපි එකක් ඉගෙන ගන්නවා. මේ කළමනාකරණ ගිණුම්කරණයේම එක කොටසක් විදියට අපි පිරිවැය ගිණුම්කරණය හඳුන්වනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මගේ පුතාලා මේ තමයි තොරතුරු. තොරතුරු වලින් අපි භාවිතා කරන්නේ මෙන්න මේ දකුණු පැත්තට තියෙන ටික. ගලාගෙන යන්නේ දකුණු අතට. තොරතුරු වලින් ප්‍රමාණාත්මක ඒවා. ප්‍රමාණාත්මක ඒවාගෙන් මූල්‍ය ඒවා. මූල්‍ය වගේ මේ ටික තමයි අපි පාවිච්චි කරලා කරන්නේ. මේ තමයි අපි ඉගෙන ගන්න යන ගිණුම්කරණය අනාගතයේදී. හරිද? right. ඔන්න ඔය පැහැදිලි කිරීමට අදාළ සමස්ත තොරතුරු වල chart එකක් තියෙනවා. ඒක ඔයාලා හදාගන්න මේ විදිහටම ලියා ගන්න මේ ටික. තොරතුරු තියෙනවා. ඒ තොරතුරු කොටස් දෙකයි කියලා දාන්න දෙපැත්තේ ප්‍රමාණාත්මක නොවන සහ ප්‍රමාණාත්මක. ඊට පස්සේ ප්‍රමාණාත්මක ඒවා කොටස් දෙකකට බෙදන්න මූල්‍ය සහ මූල්‍ය නොවන. මූල්‍යකාය කොටස් තුනකට බෙදන්න මූල්‍ය ගිණුම් කරන, කළමනාකරණ ගිණුම් කරන, පිරිවැය ගිණුම් කරන. විනාඩියක් දෙන්නම් මේ ගැලීම් සටහන දාගන්න. උදාහරණ ඕනේ පුතේ. මේ ගැලීම් සටහන දාගන්න. මොකද ඔයාලට නිබන්ධනේ මේක හිස්තැන් සම්පූර්ණ කරගන්න සිද්ධ වෙන නිසා. විනාඩියක් දෙන්නම් දාගන්න.
හරි පුතේ right. අපි එනවා දැන් අලුත් මාතෘකාවකට. ඒ තමයි මෙන්න මේ මූල්‍ය තොරතුරු. නැත්නම් අපි කියන්නේ මේවට ගිණුම් කරන තොරතුරු කියලා කියනවා සමහර අය. මේ මූල්‍ය නොවනේවට ගිණුම් කරන නොවන කියනවා. දැන් නිබන්ධනයේ තියෙන්නේ මූල්‍ය කියන්නේ ගිණුම් කරන තොරතුරු, මූල්‍ය නොවන කියන්නේ ගිණුම් කරන නොවන තොරතුරු කියලා තමයි නිබන්ධනයේ දාලා තියෙන්නේ. මේ වචන දෙක නෙමෙයි එතන තියෙන්නේ. හැබැයි මේ මූල්‍ය තොරතුරු නැත්නම් ගිණුම් කරන තොරතුරු නැවත කොටස් තුනකට බෙදෙනවා. නිබන්ධනයේ පහළ තියෙනවා පුතේ ගැලීම් සටහන. ඒ ගැලීම් සටහනේවා තුන් පැත්තට බෙදලා දාන්න ඕනේ. උඩින්ම දාගන්න උඩම තියෙන්නේ තොරතුරු. ඊට පස්සේ තොරතුරු ආයේ කොටස් තුනකට බෙදන්න. පළවෙනි එක මූල්‍ය ගිණුම්කරණය, දෙවෙනි එක කළමනාකරණ ගිණුම්කරණය, තුන්වෙනි එක පිරිවැය ගිණුම්කරණය. හරි බලන්න ඔයාගේ එකේ නිබන්ධනයේ මෙන්න මෙහිම ආකෘති තියෙන්නේ. ඔයා කොලයක ලියා ගන්න තොරතුරු බෙදනවා කොටස් තුනකට. පිටුවේ කොටස් තුනක් බෙදා ගන්න. වම් පැත්තේ කෙලවර මූල්‍ය ගිණුම්කරණය කියලා ගන්න මූල්‍ය ගිණුම්කරණය. වම් පැත්තේ කෙලවර මූල්‍ය ගිණුම්කරණය. ඊට යටින් පහළට ඊතලයක් දාලා ගන්න අතීත ගනුදෙනු තමා කියලා. අතීත ගනුදෙනු. මෙතන ලියන්නේ ඊතලයක් දාලා අතීත ගනුදෙනු. අතීත ගනුදෙනු. පල්ලෙහෙඩ තියාගන්න. ඊට පස්සේ මැද ගන්න පිටුවේ මැද කළමනාකරණ ගිණුම්කරණ. කළමනාකරණ ගිණුම්කරණය. මැද පාටියේ ඉන්නේ පුතේ කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය. ඊතලයක් දාලා පහලින් ලියා ගන්න අනාගත තොරතුරු පහල ඉඳ තියාගන්න. ඊට පස්සේ පිටුවේ දකුණු පැත්තේ කෙළවරට එන්න පිරිවැය ගිණුම්කරණය කියලා දාන්න. පිරිවැය ගිණුම්කරණය පහලින් ඊතලයක් දාලා ලියන්න අතීත සහ අනාගත කියලා. අතීත සහ අනාගත පහළ ඉඳ තියාගන්න. right. මේ කරන කොටස් තේරෙන්නේ නැති කවුරු හරි පුතෙක් හිටියොත් අනිවාර්යයෙන්ම මේක වීඩියෝ ක්ලිප් එක බලලා වා අධ්‍යයනය කළාට පස්සේ ප්‍රශ්න තියෙන අය අනිවාර්යෙන් මගෙන් අහන්න ඕනේ. සද්ද නැතුව ඉන්න එපා. ඔයාලට ඒව අහන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. අනිවාර්යෙන් අහන්න ඕනේ. සර් මෙන්න මේ කොටස තේරුන්නේ නැහැ. මේක කොහොමද කරේ? මේක කොහොමද වෙන්නේ කියන එක අහන්න ඕනේ. ඒතර අපි ඒකට ඔයාලට අනිවාර්යෙන්ම උත්තර දෙනවා. නොතේරෙන පුතාලට ආයෙ බලන්න දෙනවා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. නිසා ඔයාගේ පැත්තෙන් කරන්න ඕන උපරිම කරන්න. මගේ පැත්තෙන් වෙන්න ඕන මේ professionalcourses.lk කියන වෙබ් අඩවියේ නැත්නම් වෙබ්සයිට් එකෙන් ඔයාලට ලැබෙන්න ඕන දේ දෙන්න ඕන දේ උපරිම අපි දෙනවා. ඒ නිසා ඔයාගේ යුතුයකම අපි අපේ යුතුයකම ඉටු කරනවා. එතකොට හොඳ ප්‍රතිඵලයකට අපිට යන්න පුළුවන්. හරි? right පුතේ. එතකොට අපි මේ තුනේ වෙනස්කම් හඳුනා ගන්නවා. මේ තුනටම අරමුණු තියෙනවා. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ තමයි පුතේ. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ තමයි පුතේ. සියලුම ඇල්මැති පාර්ශ්ව වලට තොරතුරු සැපයීම. ඒ නිසා ලියන්න පළවෙනි එක මූල්‍ය ගිණුම්කරණයේ යටතේ පළවෙනි එක යටින් අරමුණ කියලා ලියන්න. අරමුණ කියලා ඒක යටතේ ලියන්න දැන්. පල්ලහැට අරමුණ කියලා දැම්ම පළවෙනි එක ඒක යටතේ ලියන්න මම මෙන්න මේ කියන ටික. අරමුණ යටතේ ලියන්න සියලුම ඇල්මැති පාර්ශ්ව වලට තොරතුරු සැපයීම. 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 ඒ තමයි අරමුණ. කළමනාකරණ එකේ ලියන්න අරමුණ දැන් මෙතන. දැන් අරමුණ මෙතන ලියන්න. කළමනාකරණ එකේ අරමුණ පළවෙනි එක. අරමුණ ලියන්නේ ඒක යටතේ. අරමුණ යටතේ. කළමනාකරුවන්ට තොරතුරු සැපීම. කළමනාකරුවන්ට තොරතුරු සැපීම. කළමනාකරුවන්ට තොරතුරු සැපීම. පිරිවැයකෙත් ලියන්න අරමුණ පුතේ. එතනත් අරමුණ ලියන්න. කළමනාකරුවන්ට තොරතුරු සැපීම. කළමනාකරුවන්ට තොරතුරු සැපීම. එතකොට මේ මූල්‍ය ගිණුම්කරණයෙන් අනිත් දෙන්න වෙනස් වුණා එතනදී. අරමුණෙන් බලපුවම. මේ දෙන්න කළමනාකරණ සහ පිරිවැය කියන දෙන්නම එකට යන්නේ පුතේ හැම වෙලාවෙම. ඒ නිසා මේ දෙන්නගේ කාර්මුණක් තියෙනවා.
දෙවෙනි එක ගන්න පුතේ. දෙවෙනි එක. ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරන යටතේ දෙවෙනි එක ගන්න. දෙවෙනි එක. දෙවෙනි එක. වාර ගණන. වාර ගණන. වාර ගණන කියන්නේ ගිණුම් කරණය කරන වාර ගණන. ඒකයි ඔය කියන්නේ වාර ගණන. කී වතාවක් කරනවා. නැත්නම් කී වතාවක් තොරතුරු කියනවා. මේ තොරතුරු කියනවා කී වතාවක් හදන්න ඕන අවුරුද්දකට කියන. මූල්‍යකයේ යටතේ ලියන වාර ගණන වර්ෂයකට වතාවක්. මූල්‍ය ගිණුම් කරන්නේ තොරතුරු හදන්න පුතේ අවුරුද්දකට එක වතාවක්. මූල්‍ය ගිණුම් කරන්නේ තොරතුරු හදන්නේ අවුරුද්දකට එක වතාවක්. වර්ෂයකට වතාවක්. කළමනාකරණ ගිණුම් කරණයේ තොරතුරු හදන්නේ වාර ගණන ලියන්න අවශ්‍යතාවය මත. අවශ්‍යතාවය. ඒ කියන්නේ පුතේ අද ඉල්ලුවොත් අද හදලා දෙනවා. සතියකින් ආයෙ ඉල්ලුවොත් ආයෙ සතියකින් හදලා දෙනවා. ආයෙ මාසයක් විතර ගිහලා ආයෙ හදලා දෙනවා. ඒ කියන්නේ වර්ෂයකට එක වතාවක් නෙවෙයි වර්ෂයකට 100,000 වතාවක් වුණත් හදනවා. ඒකයි කිව්වේ අවශ්‍යතාවය මත. පිරිවැය ගිණුම් කරන්නේ ලියන්න වාර ගන්න වර්ෂයකට වතාවක්. එයා කරන්නේ වර්ෂයකට වතාවක්. තුන්වෙනි එක ගන්න මූල්‍ය ගිණුම් කරන්නේ තුන්වෙනි එක නීතිමය අවශ්‍යතාවයකින් මාතෘකාවක් නැහැ එතෙන්ද කෙලින්ම ලියන්න තුන්වෙනි එක නීතිමය අවශ්‍යතාවය මූල්‍ය ගිණුම් කරන්නේ කියන එක පුතේ නීතිමය අවශ්‍යතාවය නීතියම කියනවා මේක කරන්න ඕන කියලා නීතිමය අවශ්‍යතාවයකින් මූල්‍ය ගිණුම් කරන්නේ පැත්තට ලියන්නේ නීතිමය අවශ්‍යතාවයකින් කළමනාකරණය කියලා ලියන්න කළමනාකරණ අවශ්‍යතාවයකින් කළමනාකරණය කියලා ලියන්න තුන්වෙනි එක කළමනාකරණ අවශ්‍යතාවයකින් කළමනාකරණ අවශ්‍යතාවයකින් කළමනාකරණ අවශ්‍යතාවයකින් පිරිවැය කියලා ලියන්න ඒකෙත් කළමනාකරණ අවශ්‍යතාවයකින් කළමනාකරණ අවශ්‍යතාවය. ඒ දෙකේම ඉන්නේ කළමනාකරණ අවශ්‍යතාවයක් කියලා. හරි. එතකොට මග පුතේ ඔන්න අපි දැන් සාකච්ඡා කළා ගිණුම්කරණේ හැදින්වීම ලොකු කොටසක් කතා කරලා තියෙන්නේ. වඩ පොඩි වගේ මේක පැයක විතර කොටසක් වුණාට අපි පාඩමෙන් පාඩමට තමයි වීඩියෝ ක්ලිප් දෙන්නේ. නැතුව අද දවසේ කොටසක් කරලා නතර කරලා ආයෙ ලබන සතියේ ඉතුරු පාඩමේ කොටස කරන්නේ නැහැ. දිග පාඩමක් නම් තමයි එකක් වෙන්නේ. නැත්නම් අපි පාඩමෙන් පාඩමට තමයි ඔයාලට දෙන්නේ. එතන ඔන්න පළවෙනි පාඩම ගිණුම්කරණේ හැදින්වීම අපි කළා. ඊට අපි ඊළඟ දවසේ කරනවා මේ ගිණුම්කරණයට අදාළ ගිණුම්කරණ පරිසරය ගැන අපි අධ්‍යයනය කරමු ලබන සතියේ. අධ්‍යයනය කළා එතනින් පස්සේ අපිට ඊළඟ පාඩම් වලට එන්න පුළුවන්. ඊට ගෙදර වැඩක් දෙනවා. ගෙදර වැඩේ තමයි ඔයා කරන්න ඕනේ නිබන්ධනයේ තියෙනවා 7 වෙනි පිටුවේ ඇල්මැති පාර්ශ්ව දාලා වගුවක් තියෙනවා. ඔයා ඒකේ ඇල්මැති පාර්ශ්ව ඔයාට කැමති ඇල්මැති පාර්ශ්ව ටිකක් ලියන්න පුළුවන්. මෙන්න මේ වගුවේ ඇල්මැති පාර්ශ්ව කැමති තරම් ලියන්න පුළුවන්. හැබැයි ඒ ඇල්මැති පාර්ශ්ව වලට පහලින් ඔයා ලියන්න ඕනේ ඒගොල්ලොන්ගේ අරමුණ. අනිවාර්යෙන් අයිතිකරුවා, කළමනාකරුවා, සේවකයා, ඊට පස්සේ ණය සපයන අය, රජය මේ ආයතන පහ අනිවාර්යෙන්ම ගන්නවා අපි සාකච්ඡා කරපුවා. ඊට අමතරව තව ඇල්මැති පාර්ශ්ව දාලා ඒගොල්ලෝගේ අරමුණු ටික හදාගන්න. ඔක තමයි ගෙදර වැඩ. ඒ ටික ඔයා කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු මේ ඊළඟ පාඩමේ කොටස් ටික ගිණුම් කරන පරිසරය හඳුනාගෙන ඒ ටික සාකච්ඡා කරමු. ඔය ගෙදර වැඩෙත් මම එදාට සාකච්ඡා කරනවා. එහෙනම් අද අපි ඔතන නතර වෙනවා. ඔයාගේ මිතුරන් දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන්න. සාර්ථකව මේ ගමන ගිහිල්ලා ඔයා වෘත්ති අධ්‍යාපනයේ ජයග්‍රාහකයෙකු වෙන්න. එනිසා ඔයාගේ මිතුරන්ට ආරාධනා කරන්න. විශ්වාසනීයව අපිත් එක්ක එකතු වෙන්න කියන්න. එහෙනම් අපි අද ඔතන නතර කරනවා. හැමෝටම ආයුබෝවන් උසර්ණයි ජය වේවා.